අද 2020 දෙසැම්බර් 9 බදාදා සිරස්තල කොවිඩ් ආසාදිතයන් 29000 පනි ඊයේත් ආසාදිතයන් 798ක් උත්සව සමයට විශේෂ සෞඛ්‍ය උපදෙස් මාලාවක් දේශීය කොවිඩ් ඖෂධය කොවිඩ් රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස භාවිත කිරීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ඖෂධයේ නිෂ්පාදනය පරීක්ෂා කරන්න ආයුර්වේද බලධාරීන් කෑගල්ලට ඉඩකඩ අර්බුදය මහර ගැටුමට එක හෙලා බලපෑවා විමර්ශන කමිටු අතුරු වාර්තාව හෙළි කරයි. එක සිරකුටියක 100ක් ඉන්න තැන 300ක් ඉඳලා තියෙනවා. මියගිය රඳවුවන්ගේ මරණ පරීක්ෂණ විශේෂඥ බහුවිධ පරීක්ෂණ මණ්ඩලයකට. අර්ජුන මහේන්ද්‍රන් සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීමේ තවත් පියවරක් ඉදිරියට. දෙරට අතර පවතින උදාර්පණ කිවිසුම ගැන සිංගප්පූරු නීතිපති මෙරටින් විමසයි. ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට ඇමරිකාවෙන් අනුමැතිය ලැබෙන ලකුණු. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් නොබදත් එක් වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරන 6:55 සමගින්. අද මෙරටින් COVID-19 නාසාදිතයින් 359 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. ඒ අතරින් 43 දෙනෙකු බන්ධනාගාර රැඳවියන් වන අතර සෙසු 316 දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ. මේ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29000 සීමාව ඉක්මවා තිබෙනවා. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 798ක්. ඒ අතරින් 526ක් වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව හඳුනාගෙනුනේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ අතරට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් 175 දෙනෙකු, මට්ටක්කුලයෙන් 89 දෙනෙකු, කොම්පඤ්ඤ වීදියෙන් 85 දෙනෙකු, මර්දානෙන් 74 දෙනෙකු සහ වැල්ලවත්තෙන් 54 දෙනෙකු අයත්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 97 දෙනෙකු ඊයේ හඳුනාගෙනු අතර ඉන් 55 දෙනෙකුම මහර බන්ධනාගාරයේ රැඳවුවන්. මේට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් 53 දෙනෙකු, අම්පාර දිස්ත්‍රික්කයෙන් 44 දෙනෙකු සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් 40 දෙනෙකු ආසාදිතයින් වශයෙන් හඳුනාගෙන තිබුණා. සෙසු ආසාදිතයින් රත්නපුර, කුරුණෑගල, නුවරඑළිය, ගාල්ල, කෑගල්ල, මාතල යන දිස්ත්‍රික්කවලට අයත්. කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගේ සේවකයින් 14 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. මීට පෙරේම මුළුතැන්ගේයින් වාර්තා වුණේ එක් ආසාදිතයෙකු පමණයි. මේ හේතුවෙන් මුළුතැන්ගේ විෂ බීජහරණයට ලක් කර තිබෙන අතර රෝහල සඳහා අවශ්‍ය ආහාර තාවකාලිකව බාහිරින් සපයා ගැනීමට පියවරගෙන ඇතැයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා. මහනුවර මහනගර සභා සීමාවට අයත් මහයාව ප්‍රදේශයෙන් ආසාදිතයින් 28 දෙනෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයට සංචලන සීමා පැනවීමට පියවරගත් බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා සඳහන් කළා. ඒ අනුව හමුදා අංශ අධීක්ෂණය යටතේ එම සංචලන සීමා ක්‍රියාත්මක කරනවා. මෙවන විට මහනුවර බෝගම්බර ප්‍රදේශයේද පවතින්නේ සංචලන සීමා යටතේ. විශේෂම අපි දන්නා මහයාව කියන්නේ අපේ නගර සීමාවට සේවය සපයන විශාල සහෝදර ජනතාව ජීවත් වෙන ප්‍රදේශයක්. ඒ හා සමානවම බෝගම්බර ප්‍රදේශයත් මීට පෙර මේ වගේම සංචලන සීමා පනවලා නිරෝධායන කටයුතු ආරම්භ කරලා තියෙනවා. මම හිතන්නේ මේත් එක්ක අපේ නුවර ජනතාවට මහනුවර නගර සභා සීමාව තුළ ඒ ආසාදිතයින් සමග මුසු වීම වැළැක්වීම සිද්ධ වෙනවා. මේ අතර ආගරපතන ඇල්බියන් වතුයායේ තෝන්ෆීල්ඩ් ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයෙකු වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ හුදකලා කර සංචලන සීමා පැනවීමට ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවරගෙන තිබෙනවා. හඳුනාගත් ආසාදිතයාගේ නිවසේ ඉකුත් නොවැම්බර් 28 වනදා දානමය පින්කමක් පවත්වා තිබෙන අතර වතුයායේ විශාල පිරිසක් ඊට සහභාගී වී තිබුණා. සෞඛ්‍ය අංශ සඳහන් කළේ අවිස්සාවේල්ලේ සිට පැමිණ මෙම දානමය පින්කමට සහභාගී වූ ආසාදිත පුද්ගලයෙකුගෙන් ඔහුට වෛරසය වැළඳෙන්නට ඇතැයි සැකපල කරන බවයි. මේ හේතුවෙන් ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් 150 දෙනෙකු පමණ හඳුනාගෙන තිබීම හේතුවෙන් එම වතුයාය මෙලෙස හුදකලා කිරීමට පියවර ගැනුණා. එමෙන්ම ගිනිගත් හේන කෙනිල් වත්ත බ්ලැක්වෝටර් වත්ත ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයන් 29 දෙනෙකු හඳුනාගෙන ඇති බව අමගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළා. මේ අතර දෙහියෝ විට හිඟුරණ කන්ද මහාවිද්‍යාලයේ දසවන ශ්‍රේණියේ සිසුන්ට නිවාඩු ලබා දීමට විදුහල් පාලනාධිකාරිය අද පියවර ගත්තා. ඒම ශ්‍රේණියේ සිසුවෙකුගේ වැඩිමහල් සහෝදරයාට COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් සිසුවාගේ PCR පරීක්ෂණය හෙට සිදු කරන අතර එහි ප්‍රතිඵලය ලැබෙනතුරු විදුහලේ දසවන ශ්‍රේණියේ සිසුන්ට මෙලෙස නිවාඩු ලබා දී තිබුණා. අදාළ සිසුවා දින දෙකක් පාසලට පැමිණ තිබූ අතර ඔහුගේ සහෝදරයා සේවය කර තිබුණේ සීතාවක අපනයන සැකසුම් කලාපයේ. සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවලින් තවත් කොවිඩ් ආසාදිතයන් 30 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මේ දක්වා එම කලාපයෙන් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 79 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කළුතර ප්‍රදේශයේ පාසලක කාර්යාල කාර්ය සහායක
නාවිකයෙකුගේ PCR පරීක්ෂණ වාර්තාව අද ලැබුණු අතර ඔහු කොවිඩ් ආසාදිතයෙකු බව එමගින් තහවුරු වුණා. අනතුරුව ඔහු රෝහල්ගත කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔහු පදිංචිව සිටි කළුතර දකුණ කුරේපාර ප්‍රදේශයට පැමිණියද ඔහු නිවසේ සිට තිබුණේ නැහැ. පසුව අනාවරණ වුණේ ඔහු කොළඹ ප්‍රදේශයේ වෙළඳසැලක් වෙත පැමිණ ඇති බවයි. ඔහු කොළඹ මොරවක පෞද්ගලික බස් රථයක නැගී යලි පැමිණීමෙන් සිටියේදී පොලිස් නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බස් රථයේ මහමග නවත්වා ආසාදිතයව සිය බහරියට ගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගත කෙරුණා. බස් රථය සහ එහි සිටි පිරිස විෂ බීජහරණයට ලක් කරනු අතර කොන්දොස්තරවරයා නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා. ආසාදිත පුද්ගලයා පදිංචි කළුතර දකුණ කුරේපාර ප්‍රදේශයේ තවත් ආසාදිතයන් වාර්තා වීම නිසා එම ප්‍රදේශයට සංචලන සීමා පැනවීමට පියවරගත් බව කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ. සිංහ බහු මහතා සඳහන් කළා. මෙතර වරකාපොළ මූලික රෝහලේ ස්ථාපිත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කොවිඩ් ආසාදිතයන් එම මධ්‍යස්ථානයෙන් පලා යාමේ සිදුවීම් කිහිපයක් පසුගියදා වාර්තා වුණා. මේ හේතුවෙන් එම ආසාදිතයන් 21 දෙනෙකු යුද හමුදාව මගින් පාලනය කරන කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍යාංශ පියවරගෙන තිබෙනවා. මේ අතර දින ගණනාවක් තිස්සේ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් මෘත ශරීරාගාරය තුළ ඥාතීන් බාර නොගත් කොවිඩ් මලසිරුරු 19ක් ගොඩ ගැසී තිබීම හේතුවෙන් සෞඛ්‍යාංශ මුහුණ පා සිටින ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී අද දෙරණානාවරණ කළා. මෙම තත්ත්වය මතුව තිබුණේ අදාළ සිරුරු ආදාහනය රජයේ වියදමින් සිදු කරන්නයි දැනුම් දී තිබූ පසුබිමක ඒ සඳහා ප්‍රතිපාදන අදාළ අංශ විසින් ලබා නොදීම හේතුවෙන් මෙවන් පසුබිමක ඥාතීන් බාර නොගත් කොවිඩ් මලසිරුරු නිරෝධායන රෙගුලාසි වලට අනුව ආදාහනය සඳහා අවශ්‍ය පියවර ගන්නයි නීතිපතිවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත අද දැනුම් දී තිබූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රජයේ නීතිඥ නිෂා රජාරත්න මෙනවිය සඳහන් කළා. මේ අනුව කොළඹ රජයේ මෘත ශරීරාගාරයේ තිබූ එවැනි කොවිඩ් මලසිරුරු 6ක් අද පස්වරුවේ ආදාහනය කිරීමට කටයුතු කෙරුණා. මේ අතර එළඹෙන උත්සව සමයේ මහජන අවධානයට ලක් විය යුතු කරුණු කිහිපයක් ඇතුළත් මාර්ගෝපදේශමාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිකුත් කර තිබෙනවා. එහිදී විශේෂයෙන්ම නත්තල් සමයේ සාප්පු සවාරි සීමා කිරීම, සාප්පු සවාරි සහ ඒ වගේ දේවල් වලට පවුලේ කෙනෙක් පමණක් සහභාගී වීම, උත්සව සංවිධානය කිරීම මේ කාලය තුළදී හැකියතාක් දුරට සීමා කිරීම, ඒ පවුල ඇතුළේ විතරක් මේ කටයුතු කරන්න කියන එක, බෝනෝන රෝග වලින් පෙළෙන වැඩිහිටිය දෙමාපියන් එවැනි පොදු ස්ථානවලට ගෙනියන්න නැතුව ආරක්ෂා කර ගැනීම තවදුරටත් වැදගත්. අපි දීර්ඝම කියනවා මුවාවරණයක් පැළඳගෙන ඉන්න කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ආහාර ගන්න වෙලාවට මුවාවරණය අපිට ගලවන්න සිද්ධ වෙනවා. අපි ඒ වගේ වෙලාවට සතුරු සාමිච්චියේ කතා බහ කරමින් තමයි කන්නේ. මේක ඊටාත්ම හොඳ තත්ත්වයක් වෛරසය ව්‍යාප්ත වෙන්න. මොකද ඒ අවස්ථාවේදී මීටර එක දුරස්ථභාවය තියාගන්නෙත් නැහැ. මේසයක් වටේට අපි රවුමට ඉඳගෙන තමයි කන්නේ. ඉතින් ඒක නිසා ඒ අවස්ථාව අපි වහාම මගහැරිය යුතුයි. ඒ වගේම කෙනෙකුට කෙනෙක් මුහුණට මුහුණ ඉඳගෙන කෑම ගැනීමත් අපි වළකින්න ඕන. නමුත් අපි දන්නවා මේ වගේ අවස්ථාවේදී අපි සාප්පු සවාරි යනවා, ඇඳුම් පැළඳුම් ගන්න, වෙනත් ඈගි භෝග ගන්න ඉතාමත්ම තෙරපෙනවා. ඒ වගේ දෙයක් මේ අවස්ථාවට සුදුසු නැහැ. අන්තර්ජාලය මගින් අපිට භාණ්ඩ ගෙදරට ගෙන්වා ගන්න පුළුවන් ඇනවුම් කරලා ඒ වගේ ක්‍රම පාවිච්චි කරන්න. ඒ වගේම තමයි PCR පරීක්ෂණයක් කරනකොටත් ඒක නෙගටිව් වෙලා එන කෙනෙක් ඊළඟ දවස් දෙක ඇතුළතදී ආසාදිතෙක් වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ අවස්ථාවකදී මේක ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා අපිට සංචරණය සීමා කරන්න සිද්ධ වෙනවා. මෙතර කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 9ක ග්‍රාම නිලධාරී වසම් 6ක සහ නිවාස සංකීර්ණ 3ක තවදුරටත් හුදකලා තත්ත්වය ක්‍රියාත්මකයි. ඒ අතරින් ඇතැම් පොලිස් බල ප්‍රදේශවල හුදකලා තත්ත්වය දින 50ද ඉක්මවා ක්‍රියාත්මක වීම හේතුවෙන් ජනතා උද්ඝෝෂණ රැසක් පසුගියදා වාර්තා වුණා. අද වෙනකොට තවමත් කොළඹ නගරය තුළ ලක්ෂ 4කට පමණ ආසන්න ජනතාවක් තවම ලොක්ඩවුන් කරලා තිබෙනවා. අද වෙනකොට දවස් 45ක් වෙලා තිබෙනවා. පළවෙනි වටේ රුපියල් 5000ක් ගෙව්වා. දැන් දෙවෙනි වටේ රුපියල් 5000ක බඩු මල්ලක් දෙනවා. ගෑස් ගන්න ඕනේ, භූමි තෙල් ගන්න ඕනේ, සබන් කෑල්ල ගන්න ඕනේ, තේකොළ ටික ගන්න ඕනේ, කාන්තාවන්ට අවශ්‍ය සනීප ආරක්ෂිත දේවල් ගන්න ඕනේ. ඒව කවුද දෙන්නේ? ඒව පොලිසියෙන් දෙන්නේ නැහැනේ. ලොක්ඩවුන් එක කරනවා ටක් ගාලා. ඒ ලොක්ඩවුන් එක විවෘත කරන්න ක්‍රමවේදයක් ආණ්ඩුවට නැහැ. කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොවිඩ් රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබෙනවා. මේ අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ අද මෙම ඖෂධය නිෂ්පාදනය කිරීමට පියවර ගත්තා.
කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදු කළ සායනික අත්හදා බැලීම් දෙකකදී තහවුරු වූ පසුබිමක ඊයේ එම ඖෂධය ජනතාවට නොමිලේ බෙදා දීමට පියවර ගත්තා. කෙසේ වෙතත් එම ඖෂධය ලබා ගැනීමට දසදහසකට අධික ජනතාවක් කෑගල්ලට පැමිණීමත් සමග එම තත්ත්වය පාලනය කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ ඊයේ ධම්මික බණ්ඩාර මහතා සමග පැවති සාකච්ඡාවක පසුව ඖෂධය බෙදා හැරීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා. ඖෂධය ජනතාවට බෙදා හැරීම සම්බන්ධයෙන් අදත් පාර්ශව කිහිපයක්ම අදහස් පළ කළා. මේ ඖෂධය යම්කිසි විදිහකින් COVID-19 ආසාදනය වැළැක්වීම සඳහා හෝ ඒ රෝගය වැළඳුනාට පස්සේ සුවවීම සඳහා යම්කිසි විදිහකින් දායකත්වයක් තියෙනවද කියලා එය තවමත් පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ. පරීක්ෂණය මහාචාර්යවරුන් විසින් සිදු කරනවා. එහෙම පරීක්ෂණය සිදු කිරීමෙන්ම හැඟී යන්නේ නැහැ ඒ ඖෂධය ඉතාමත්ම සාර්ථක ඖෂධයක් කියලා. ඒ සඳහා විද්‍යාත්මක පරීක්ෂණ කර එයින් නිගමනයක් එන්න ඕන. ඒ විද්වතුන්ගේ තීරණය එනකල් අපිට ඉවසන්න සිද්ධ වෙනවා. ඉතා පැහැදිලි ප්‍රකාශයක් කරන්න කවුරු හරි මේක බොන්න මේක ආණ්ඩුවෙන් ගෙනල්ලා දෙනවා. දැන් අපි ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අපිට ඉන්ජෙක්ෂන් එක ගෙනල්ලා දෙනවා වගේ අපිට පුළුවන් මේ පැණියක් ගෙනල්ලා දීලා මිනිසුන්ට දෙන්න. ඒතර පැණියෙන් දවස් 3ක් හොඳ වෙනවා නම් ඉන්ජෙක්ෂන් ගේන්න ඕනේ නැහැ. මොකටද අපි ඉන්ජෙක්ෂන් ගේන්නේ? අමාරුයි, පාලනය කරන්න අමාරුයි, විශාල මුදලක් යනවා. මේ පැණිය ලංකාවේ ওই විදිහට දාස් ගානකට දෙන්න පුළුවන්. අපිට ලංකාවටම බොන්න දෙන්න පුළුවන්. ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොවිඩ් රෝගීන්ට අතිරේක ආහාරයක් ලෙස ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් මර්ධන ජාතක කමිටුවේ අනුමැතිය හිමි වූ බව විශේෂ භාර අමාත්‍ය සිසිල් ජයකොඩි මහතා අද දෙරණට සඳහන් කළා. ඊට ආයුර්වේද දෙපාර්තමේන්තුවේද අනුමැතිය හිමි වී තිබෙනවා. අපි කතා කරන ධම්මික බණ්ඩාර මහත්මයාගේ හොයාගත් ඖෂධය මේ වෙනකොට ආයුර්වේද දෙපාර්තමේන්තුව ඒ තියෙනවා නව ඖෂධයක් ආවම ඒක සම්බන්ධයෙන් අනුමැතිය දෙන්න සූත්‍ර කමිටුව කියලා ඖෂධ නියාමන කොමිටියක්. එතකොට මේ කමිටිය මේක මේ මොහොත වෙද්දී සාකච්ඡා වෙලා තියෙනවා. එතකොට ඒක කතා කරලා ආහාර ෆුඩ් සප්ලිමන්ට් එකක් විදියට ආහාරවල අමතර කොටසක් විදියට අමතරව ගත හැකි දෙයක් විදියට මේ වෙනකොට ඒකට අවශ්‍ය අනුමැතිය ලබා දීලා තිනවා. නමුත් ඖෂධයක් ලෙස මේ වෙනකොට ඒකට අවශ්‍ය සායනික පරීක්ෂණ කරන්න බටහිර වෛද්‍යවරු පිරිසකට පවරලා තිනවා. ඒක නිසා මේ විද්වත් මණ්ඩලයගෙනුත් අපි කරුණාවෙන් ඉල්ලනවා, රජයනුත් කරුණාවෙන් ඉල්ලනවා. මේ ඖෂධ හතර මිනිස්සු කුළු බඩු හැටියට දැනටත් පාවිච්චි කරනවා. ඔය කියන මාත්‍රාවට වැඩි ප්‍රමාණයක්. ඒ නිසා අපි රජයෙන් ඉල්ලනවා, ඒ වගේ මහාචාර්යවරුන්ගෙන් ඉල්ලනවා. හැබැයි ඔබ මේක හැමෝටම පිළිගත හැකි උපරිතුරක් කඩිනමින් අරන් දෙන්න. මේ අතර අද දින ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේදී දේශීය ඖෂධ නිෂ්පාදනය කරන ආකාරය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් අධීක්ෂණය කළා. මේ පිළිබඳව දේශපාලන නියෝජිතයින්ද අදහස් පළ කළා. අපි එක කියන්න ඕන පෘථිවියෙන් ඉංග්‍රීසියෙන් යන්න කලින් අවුරුදු 10 ගාණක් බටහිර වෙදකමෙන්නේ මේ රටේ මිනිස්සු ජීවත් වුණේ. මේ බෙහෙත සාර්ථක වුණොත් ඒක අපේ රටට විතරක් නෙවෙයි ලෝකෙටම විශාල වශයෙන් ප්‍රයෝජනයක් වෙනවා. දැන් දැක්කනේ අපි දැන් ඊයේ දැක්ක මහා ජනගංගාවක් කෑගල්ලට ගැලුවා. රජයක් විදියට ඒ බෙහෙත සාර්ථකද නැද්ද කියලා හොයලා බලලා ඒක සාර්ථක නම් ඒක ජනතාවට හඳුන්වලා දුන්නට ප්‍රශ්නයක් නැහැ. ඒ වෙද මහත්මයා සහ ඒ කටයුතු කරන අයව එකග කරගෙන තිබෙනවා. සෙනගේ ස්ථානයට රැස් කරන්නේ නැතුව ඔවුන්ට ලැබෙන ඇණවුමට පමණක් ඒ ප්‍රතිකාරය ලබා දෙන්න. සජිත් ප්‍රේමදාස මහත්තයා අලියලවන්න එතුමගා මන්තරයක් කියනකොට ඒක හොඳයි. ඒතකොට ඒක গুপ্ত නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා පුටුවල උරු තෙල් ගානකොට ඒක গুপ্ত නෑ. ඒක හොඳයි. එතුමගේ තාත්තා අර තමන්ගේ ජනාධිපතිතුරු රැක් ගන්න කන්‍යාවියන් 30 ගානක් කිරිවලින් නාවනකොට ඒක গুপ্ত නෑ. ඒක විද්‍යාත්මක. කොරෝනා එක ආපු ගමන් මැලේරියාවට බොන බෙහෙත බීපන් කියලා කියනකොට ඒක විද්‍යාත්මකයි. හොයන්නේ. පෙරටේ පාරම්පරික වෙදෙක් යම් දෙයක් කරන උත්සාහ කරනකොට ඒ උත්සාහය පිළිබඳව ආණ්ඩුව හොයන එක ඔව් විද්‍යාව ලෙස දකින්නේ බටහිරෙන් ඇතිවෙච්ච විද්‍යාව පමණයි. අපි ඊට වඩා දියුණු අධ්‍යාත්මික දැනුම ලබා ගැනීමේ ක්‍රම තියෙනවා. ඒවා ගැන බටහිර විද්‍යාව තාම හිතලවත් නැහැ. ඒ බටහිර විද්‍යාව අපේ දැනුම් සම්ප්‍රදායික දැනුම් පද්ධතියත් එක්ක බලද්දී තාම දනගාන වයසේ ඉන්නේ. යම්කිසි ක්‍රමවේදයක් තියෙනවා පිළිගත්ත ඒ ක්‍රමවේදයේ සඳහා අවශ්‍ය ලියකියවිලි සකස් කරලා ඒ අවශ්‍ය අනුමැතියෙන් ලබාගෙන කටයුතු කරන්න ඕන. නමුත් ඒක අප්‍රමාදීව වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා. මොකද මේ කටයුත්ත අපි මේ රටේ ඉන්නේ ඉහළම විශේෂඥයන් කණ්ඩායමකට බාර දීලා තියෙන නිසා. ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්ධන එන්නත ජනතාවට ලබාදීමේ වැඩපිළිවෙල එක්සත් රාජධානිය තුළ මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර එම එන්නත භාවිතය සඳහා අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඇමරිකාවේ ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය හෙට රැස්වීමට නියමිතයි.
ගත වූ පැයි 24 තුළ ඇමරිකාවෙන් නව ආසාදිතයන් 2,08,121ක් හඳුනාගෙනු අතර නව මරණ 2,913ක් වාර්තා වුණා. එරට සමස්ත ආසාදිතයන් 1,55,91,000 ඉක්මවන අතර සමස්ත මරණ සංඛ්‍යාව 2,93,000කට අධිකයි. රෝගීන්ගේ ශීඝ්‍ර ඉහළ යාමත් සමග කැලිෆෝනියා ප්‍රාන්තයේ රෝහලක රථගාලයේදී මෙන්ම රෝහල් ආලින්දය තුළ පවා රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදු ඇති ආකාරයයි මේ. ඒ අතර ඇමරිකාවේ තේරිපත් වූ ජනාධිපති ජෝ බයිඩන් සිය පරිපාලන සමය තුළ කොවිඩ් වසංගතයේ මැඩ පැවැත්වීමේ සටනට නායකත්වය දීම සඳහා නව කණ්ඩායමක් පත් කර තිබෙනවා. බයිඩන්ගේ දුර කාලය තුළ ප්‍රථම දින 100දී ජනතාවට කොවිඩ් එන්නත් මිලියන 100ක් ලබා දෙන බවටත් පොරොන්දු වුණා. මේ අතර එක්සත් රාජධානියේ අනුමැතිය මත ඊයේ ආරම්භ වූ ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් එන්නත ජනතාවට ලබා දීමේ වැඩපිළිවෙල මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. ලන්ඩන් නුවර රෝහලකදී එන්නත් කරන වැඩපිළිවෙල අගමැති බොරිස් ජොන්සන්ගේ නිරීක්ෂණයට ලක් වූ ආකාරයයි මේ. කෙසේ වෙතත් ධනවත් රටවල් කොවිඩ් එන්නත් තොග තබා ගැනීමට කටයුතු කිරීමෙන් දිලිඳු රටවල වෙසෙන ජනතාවට එන්නත් නොලැබීමේ අවදානමක් පවතින බවටයි ජනතා එන්නත් කරන සන්ධාන යනුවෙන් හඳුන්වන සංවිධානය අනුතුරුවන්ක වන්නේ. ඔවුන් පවසන අන්දමට ලොව පහළ ආදායම් ලබන රටවල් 70කට අසන්න ප්‍රමාණයක වෙසෙන ජනතාවගෙන් එන්නත් ලබා ගැනීමට අවකාශ පවතින්නේ පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණයි. එබැවින් ලොව පුරා සාධාරණ අයුරින් එන්නත් බෙදා දීමට පියවර ගත යුතු බවටයි අදාළ සංවිධානය අවධාරණය කරන්නේ. ඉදිරි සති කිහිපය තුළදී කොවිඩ් එන්නත් කිහිපයක් සඳහා අනුමැතිය ලබා දීමට අපේක්ෂා කරන බව ඉන්දීය ෆෙඩරල් සෞඛ්‍ය ලේකම්වරයා පවසනවා. පළමු වාරයේදී මිලියන 300ක පමණ පිරිසකට එන්නත ලබා දීමට අපේක්ෂා කරන බවත් ඔහුගේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන්. සමස්ත ගෝලීය ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට 6,85 ලක්ෂයක් ඉක්මවා තිබෙනවා. ලෝපුරා සිදුව ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 15,63,000කට අධිකයි. දූෂණයට එරෙහිව වඩාත් හොඳින් සටන් වැදීමට රටකට හැකිවන්නේ ඊට එරෙහිවීමට රටවැසියන්ට ඌමනාවක් සහ නැඹුරුවක් ඇතිවිටක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අදට යෙදී ඇති අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ දූෂණය පරාජය කිරීමට ඇති හොඳම ආයුධය නම් රටවැසියා එය ඉවසා නොසිට ඊට එරෙහිව සටන් වැදීමෙන් පමණක් බවයි. දූෂණයට එරෙහි සටනේදී රටවැසියා බලගැන්වීමට සෞභාගී දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඉහළ අවධානයක් යොමු කළේ එම හේතුව නිසා බවද නාස්තිය හා දූෂණය පිටුදැකීම සිය ආණ්ඩුවේ ප්‍රධාන වගකීමක් ලෙස සලකන බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය පණිවිඩයෙන් අවධාරණය කරනවා. මේ අතර පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් ව්‍යාප්තිය බාධාවක් කර නොගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අධ්‍යාපන බලධාරීන්ට පවසා තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු රාජ්‍ය අමාත්‍යාංශ අපේක්ෂිත ඉලක්ක කරා ළඟා කර ගැනීමට ඇති පියවර සමාලෝචනයට ගනිමින් අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. මහබැංකු බැඳුම් කර සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ සඳහා හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීමට දෙරට අතර පවතින උදර්පණ ගිවිසුම පිළිබඳ සිංගප්පූරු නීතිපතිවරයා මෙරට නීතිපතිවරයාගෙන් විමසීමක් කර ඇති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. අධිකරණ අමාත්‍යාංශයේ වැය ශීර්ෂය වෙනුවෙන් අද පැවති පාර්ලිමේන්තු විවාදයේදී අමාත්‍යවරයා මෙලෙස අදහස් දක්වා සිටියා. Singapore Attorney General has sought certain clarification from our Honorable Attorney General's Department regarding whether the kind of offence which we have charged here, the indicted, falls within the first schedule of the extradition treaty between us and them. So that is ongoing. බැඳුම් කරේ කවුද නඩු කටයුතු පටන් ගත්තේ? මහ බැංකුව අධිපති කියන කියපු එකට සම්බන්ධයි කියන පුද්ගලයා අත්අඩංගුවට ගන්න අවශ්‍ය සියලුම කටයුතු සිංගප්පූරු රජයත් එක්ක ඉල්ලීම් කටයුතු කරා. මෙතන ඊට අපේ හිටපු ජනාධිපතිතුමා එතුමත් ඒක ගැන හොඳට දන්නවා. ඔබතුමාලගේ ආණ්ඩුව කාලේ ඔය අනිත් ඒවා කරනවා වගේ සිල්රෙදි නිදොස්කට නිදහස් කරනවා වගේ දිවිනැගුම නිදහස් කරනවා වගේ ඕකත් කරන්න තිබ්බන් ප්‍රේමලා ජයසේකර මහත්තයාට ආදරේ නා. සිල්රෙදි නඩුව නිදහස් කරා වගේ මොකද ඔකෙන් තියන්න හදන්නේ? මේ මිනිස්සු අපි සම්බන්ධ වෙලා කියනවාද අධිකරණ අපහාස කරන්න එපා. හොඳ නෑ. ඔබතුමියලාට හොඳ නෑ. කරා වගේ මේකත් කරන්නයි කියලා කිව්වා. ඒකල අධිකරණයම කරා කියලාද කියන්නේ? Be cool. The independence of judiciary. Of course. ප්‍රේමලාල්වත් නිදහස් කරගන්න සිල් රෙදි නඩුවෙන් නිදහස් කරගත්තා වගේ. මොකක්ද ඒකේ අර්ථය? ඒ කියන්නේ අධිකරණයට බලපෑම් කළා නිදහස් කරගත්තයි කියලා. එයාට එහෙම කතා කරන්න පුළුවන්ද නඩුකාරයෝ ගැන? මේ අද උදේ සාකච්ඡාවට ලක් වුණා අධිකරණ අමාත්‍යාංශයේ අලුත් ගොඩනැගිල්ලක් කුලියට ගැනීම පිළිබඳ. ද වියදම කීයද? කෝටි 41කට. ඒ කියන්නේ මාසෙකට 1 කෝටි 70 ලක්ෂයක් වියදම්. 330 දෙනෙකුට සේවය කරන්න ඩිපාර්ට්මන්ට් 10ක් එක්ක අපිට බත්තර මුල්ලට යන්න බෑ. මොකද ඒ ප්‍රදේශයේ තමයි අධිකරණය තියෙන්නේ.
අධිකරණ සේවා කොමිෂන් සභාව තියෙන්නේ, නීතිපති දෙපාර්තමේන්තුව තියෙන්නේ, අපේ සියලුම අනිත් ආයතන තියෙන්නේ. වෙන තැනකට අරගෙන ගියොත් ජනතාව සහ සම්පූර්ණයෙන්ම දෙකට බෙදිලා ශාල අපහසුතාවයටපත් වෙන ඉඳා. නැත්තම් මම කැමති මෙතන ඉන්න. ඕකම තමයි එදා කුෂිකර්ම අමාත්‍යාංශ බිල්ඩින් එක ගත්තේ. ඒකට දෙවෙන්නේ නෑනේ. අපි අවසරය ඉල්ලලා විතරයි තියෙන්නේ. අවසරය ලැබිලා තියෙනවා. දෙකෙන් එකක් වෙන්නට ඕන. එක්කෝ අධිකරණය අරගෙන යන්නට ඕන. එහෙම නැත්තම් අපි යන්නට ඕන. දැන් ඔබතුමලා කියන දේ අනුව අපි නොගිහින් ඉඳලා අධිකරණයට වෙනත් තැනක් ලබා දෙන්නම්. මම වගකීමෙන් කියනවා අපි මේක කරන්නේ නැහැ කියලා. මේ කැබිනට් මණ්ඩලය මගේ ළඟ ඉන්නවා නන්ටික රනිල් වික්‍රමසිංහ මංගල සමරවීර පාටලි චම්පික රණවක විජේදාස රාජපක්ෂ විජේදාසේ පැත්තේ ඉඳලා තමයි අපට කිව්වේ අහුවලාට නඩුව දාන්න අහුවලා හිරේ දාන්න රංජන් ගිල නඩුකාරයට කතා කරන්න රංජන් හැන්ඩල් කරන්න මේ ඔක්කොම කිව්වේ කැබිනට් මණ්ඩලයේ තමුන්නාන්සලා ඔක්කොම එකට ඉඳලා තමුන්නාන්සලා ජනතා විමුක්ති පෙරමුණ UMP එක තමුන්නාන්සලා එක්ක අහුවලා ලයිස්තුව හදලා තන්නි මතයට උසාවියට නඩුකාරයව තමුන්නාන්සලා පත් කරා ජොන්සන් ප්‍රනාන්දු ඇමතුමා ගෙනෙල්ලා කෑගල්ල මේ මිනිස්සු හිර කරලා හිටියා අධිකරණ ඇමතුමිය කොළඹින් ගෙනෙල්ලා ඔබතුමාලා කීපාරක් චෙක් කරාද කිව්වේ මොකද්ද නිලධාරී අධිකරණ ඇමතුමියගේ නියෝගයට අපි ආවේ මේ මිනිස්සුන්ට කණ්ඩ දුන්නේ නැහැ අදින සරම දුන්නේ නැහැ නලින් ප්‍රනාන්දු ඉන්නවා මෙතන ඒ සිරගත වෙච්ච එක්කෙනෙක් තමයි මම ජෝෂන් ඇමතුමත් එක්ක මෙතුමිය එව්වයි කියපු ටීම් එකෙන් සරම් ගලලා අපිව චෙක් කරුවේ අපේ පස්සපැත්ත බලන්න ඕනයි කිව්වා මෙතුමියන පස්සපැත්ත බලන්න වෙන්නේ නැති ඕනකම ඒ වේදනාව එතුමාගේ රංජන් රාමනායකට මම නඩු දෙකක් දාලා තියෙනවා ඒ නඩු දෙකෙන්ම රංජන් වරදිකාරය වෙනවා හැබැයි අන්තිම දවසේ මම නඩුව ඉල්ලාස් කරගන්නවා මොකද ඒ නඩුව දාන්න ඕනේ රංජන්ට නෙවෙයි රනිල් වික්‍රමසිංහ හිරේ ගිය දවසේ තමයි මට නින්ද යන්නේ මේකේ මහමුලකාරය රනිල් වික්‍රමසිංහ හිරේ යනකොට හොන්සේකා මහත්තයා පුඩි ගහන රංජන් රාමනායක මන්ත්‍රීතුමාගේ දුරකථන සංවාදේ වලං හොදන්නම් කියවනේ ශානි රංජන් සර් වලං හොදන්නම් කට අරින්න එපා වදයක් වෙන්න එපා ඒ වැඩේ නඩුව හරි කියලා කිව්වා මනුෂ්‍ය නායක කර මහත්තයෝ කණ්ඩ දෙන්න පුළුවන් මොලේ දෙන්න බෑ ඔයාට මෛත්‍රීත් කැපුවා රනිලුත් කැපුවා ඔක්කොම කැපුවානේ ඔයාට මොකවත්ම හම්බුනේ නෑනේ මේ රටේ අධිකරණයට වැඩිම බලපෑම් කරපු ඇමතිවරිය හිටපු ආණ්ඩුව තමුන්නාන්සලාගේ ආණ්ඩුව කොසල් රජුරුවන්ගේ 15 වෙනි සීනය ගැන අපේ බුදුරජාණන් වහන්සේ කොහොමද කිව්වේ අනාගතයේ පහත් වැඩ කරන දාමරිකයන් මිනිමරුවන් සොරුන් වැනි අයට පාලකයන් විසින් සම්භාවනීය තත්ත්වයක් දෙන නිසා බුද්ධිපතුන්ට සිදුන ඔවුන් කියන දේවල් අහන්න කොසල් රජුරුවන්ට ඇති වුණාලු අනාගතය දැකීමේ හැකියාවක් බුදුන්ගෙන් බණ අහලා කොසල් රජුරුවන්ගෙන් අහුවලු කවදාද ඔය නරක අනාගතේ එන්නේ කියලා එතකොට කොසල් රජුරුව කිව්වලු ඒක එන්නේ ලංකාව නැමැති රටේ UNP නැමැති ආණ්ඩුව කාලේ කියලා ඉඩකඩ සම්බන්ධයෙන් මතු වූ ගැටලුව මහර බන්ධනාගාරයේ කලහකාරී තත්ත්වයට එකහෙලා බලපෑ බව සිද්ධිය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යවරයා පත් කළ කමිටුවේ අතුරු වාර්තාව පෙන්වා දී තිබෙනවා. මේ අතර එම ගැටුමෙන් මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීම සඳහා යෝජනා කෙරුණු පංචපුද්ගල බහුවිධ විශේෂඥ මණ්ඩලයට අද ඒ සඳහා අධිකරණයේ අවසරය හිමි වුණා. මහර බන්ධනාගාරයේ පසුගියදා ඇති වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන නීතිකෘත්‍ය අදත් වත්තල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා. මියගිය රඳවුවන් සඳහා සාධාරණ මරණ පරීක්ෂණයක් පැවැත්වීම වෙනුවෙන් බහුවිධ විශේෂඥ මණ්ඩලයකට අවසර ලබා දෙන්නයි නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එම මණ්ඩලයේ සමාජිකයන්ගේ නම් අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරණී රජයේ නීතිඥ නිශා රජාරත්න මෙන් විසින් එම කමිටුවට විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙකුද ඇතුළත් විය යුතු බවට අගතියටපත් පාර්ශව ඊයේ ඉල්ලීමක් කළ අතර යනුව කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨ මහාචාර්ය ජීන් පෙරේරා මහත්මියද ඊට කැඳවාගෙන තිබෙනවා. එම පංචපුද්ගල බහුවිධ විශේෂඥ කමිටුවට අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයේ අවසරය හිමි වුණා. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ මියගිය රඳවුවන් 11 දෙනා සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඒ පිළිබඳ රහස්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි. එමෙන්ම දැනට පරීක්ෂණ සිදු කර ඇති මලසිරුඩු 4ක් සම්බන්ධයෙන්ද යලි පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කර යුතු බවට නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමටද අධිකරණයෙන් අවසරය හිමි වුණා. එමෙන්ම දැනට රාගම ශික්ෂණ රෝහලේ ඇති මියගිය රඳවුවන්ගේ දේහ IDH රෝහල වෙත රැගෙනීම සඳහා අවසර ලබා දෙන ලෙසද නීතිපති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කළා. ඊට අවසර ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම දේහ පූර්ණ පොලිස් ආරක්ෂාව යටතේ සහ කොවිඩ් මර්ධන සෞඛ්‍ය උපදෙස් දැඩිව අනුගමනය කරමින් IDH රෝහල වෙත රැගෙන යා යුතු බවයි. මහර ගැටුම සම්බන්ධයෙන් අපරාධමය විමර්ශනයක් ක්‍රියාත්මක බැවින් මෘතදේහ ආදාහනය කිරීම සම්බන්ධයෙන් තීන්දුව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියා. සිරකරු වෛද්‍ය සුරගීමේ කමිටුව මේ කරපුලද හඬ නැගුවේ නැත්තම් මේ මෘතදේහයන් දැනටත් සම්පූර්ණයෙන් ආදාහනය කළා මේ සම්පූර්ණ අපරාධය අට ගහලා තියෙනවා. මෙතන වෙඩි තැබීමක් සිද්ධ වෙලා නැහැ කියලා මේ මරණ ටික පුච්චලා දාන්න උත්සාහ කරා. අද අපි ඒක ජයග්‍රහණය කරා. මේ අතර මහර ගැටුම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පත් කෙරුණු කමිටුවේ අතුරු වාර්තාව පිළිබඳ කමිටු සමාජික ජනාධිපති නීතිඥ UR ද සිල්වා මහතා අද අදහස් පළ කළා. ඉතින් අපි දකින දේ තමයි මේ වෙලාවේදී තාම අවාසනාවන්ත ලෙස බන්ධනාගාර තදබදය
මේට එක හෙලාම බලපාලා තියෙනවා. එක සිර කුටියක 100ක් ඉන්න තැන 300ක් ඉඳලා තියෙනවා. ඒ නිසා ඔවුන් පීඩණයෙන් හිටියා. ඔවුන්ට ඥාතීන් හමු වෙන්න ඉඩ තිබුණේ නැහැ. මොකද කොවිඩ් වසංගත තත්ත්වය නිසා දවස් කීපයක් තුලදී ඔවුන්ගේ PCR පරීක්ෂා පවත්වලා තියෙනවා. ඒ PCR 1000ක් කර අවස්ථාවේදී එයින් 180 ගාණක් කොවිඩ් වසංගත රෝගීන් බවට හෙළිදරව් වීම දැනගත්තට පසුව ඔවුන් ඊටාත්ම කලබලකාරී තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඔවුන් පොළු මුගුරු කැටි පීහා ආදී අරගෙන ඒ සියලු සානවල ඉඳගෙන ඒ ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. නමුත් බන්ධනාගාර රැඳවියන්ට උපරිම සහන සැලසීම සඳහා අපි නිර්දේශ ඉදිරිපත් කළා. කොවිඩ් වසංගතයේ තියෙන අය මෙතනින් වෙන් කරන්න, අප ලබා දුණු අයට වහාම ගෙදර යන්න ඉඩ දෙන්න. මේ ඥාතීන් හමු වෙන්න බැරි නිසා ඔවුන්ට දුරකථන පහසුකම් හරහා ඔවුන්ගේ ඥාතීන් සම්බන්ධ වෙන්න දුරකථන ජාලා විවෘත කරන්න කියලා අපි ඔවුන්ට උපදෙස් දුන්නා. මහර බන්ධනාගාරයේ ගැටුම සිදු වූ දිනට පසුදින සිදු වූ සිද්ධිදාමයක දර්ශන පෙළක් අද දෙරණට ලැබී තිබුණා. ඒ සටහන්ව තිබුණේ මහර බන්ධනාගාර අධිකාරීවරයා සහ බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා රැඳ වූවන් හමු වූ අවස්ථාවක්. ඇතුළට කඩු ඇවිල්ලා තියෙනවා. ඕගොල්ලෝගේ ප්‍රශ්න විභාගයත් ගෙට ගහිච්ච දේවල්. ඒවා ගිහින් මෙතුමා කියලා ජාල්පොත්පත් කතා කරලා අධිකරණ අමාත්‍යාංශයට කතා කරලා එහෙම ගන්නව සාකච්ඡා තීරණය වෙන්න ඉවරලා ඒවා මෙතන ඉඳලා ඉවරලා අපිට ගහක් ඇට විතර එකපාර ගන්න පුළුවන් කියලා නෙමෙයි. ඒක තමයි මෙතුමාලා යන්නේ. මේ අතර ගැටුම සම්බන්ධයෙන් රැඳ වූ එක් අදහස් පළ කර තිබුණේ මෙලෙසින්. කට්ටියක් ඇවිල්ලා ගැව්වා සර්. ඒ කියන්නේ ඇතුලේ රිමාන්ඩ් කරවන්නද? මාරිමන් එකේ කට්ටිය සර්. ඔයගොල්ලෝ ගහනවා? ඔව් සර්. අපි හිටියේ P1 එකේ සර්. ඒ ගොඩක් කවුන්ට් ගහලා ඉන්නවද තව? තව ගහනවා සර්. එලෝ ගාන කඩුත් තියෙනවා සර් අතේ. මේ අතර මහර රැඳවුවන්ගේ ඥාතීන් අදත් බන්ධනාගාරය අසලට පැමිණ රැඳවුවන් පිළිබඳ කරුණු විමසීමක් සිදු කළා. දැන් මේ ඇතුළේ ඉන්න කට්ටියගේ ලිස්ට් එක. දැන් මෙතන කතා කරන්නේ නැද්ද? නෑ කතා කරන්නේ නැහැ මම ටෙලිෆෝන් නම්බර් එක. කවුරුත් අපේ මේ හොට්ලයින් එක ලියාගත්තනේ 0111 46 77යි 588 හොඳ. මහර තොරතුරු ලබාගෙන මේ අංක ඒකට කතා කරන්න ඕන්ලා උදේ 8 ඉඳලා හවස 6 වෙනකන් අපේ ෆෝන් එක වැඩ. මේ දවස් තුනේ මේකෙන් තමයි ඔයාලගේ හැම තොරතුරක්ම අපි දැනුම් දුන්නේ. මේක උනේ කොහොමද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මද්ද්‍රව්‍ය කාණ්ඩය අනිත් ඔක්කොම ටික ෆෝන් කරගෙන හරි මොනවා හරි කරගෙන මේ මිනිස්සු ටික මේකට පෙළඹුවා. ඔයාලට කියන්නේ අවුරුදු 30ක් මගේ රස්තාව අවුරුදු 34ක්. අර මම අවුරුදු 34 තුළ මගේ පදක්කම් ටික, මගේ සර්ටිෆිකේට් ටික, මට දීපු සුවිනියර්ස් ටික ඔක්කොම අලුතු වීලි. ඒ මිනිස්සුත් එක්ක පොඩි වෛරයක්වත් අපි කාත් එක්කත් වෛරයක්වත් කරලා අපි කොවිඩ් එක ඉස්සරහට දාගෙන මේ කුඩු කාලෝ ටික ගහපු ගේමක්. මේ විනාශේ මුල කුඩු. ලංකාවේ හෙරොයින් නැති කරා නම් ඔය අම්මලගේ ඇස්වල තියෙන සතුරු කඳුළු. ඒ බන්ධනාගාරේ ලොකු මහත්තයම ඇවිල්ලා අපි එක සුවදව කතා කරුවා. සත්‍යadu කෙරුවේ මොකොත් නැහැ. අපි විමසීම් කරපු හැම අවස්ථාවකම අපිට තොරතුරු දුන්නා. මුළු දිවයිනටම අන්තර්ජාල පහසුකම් ලබාදීමේ අරමුණින් පසුගිය ආණ්ඩු සමයේ ආරම්භ කළ Google ලෝන් ව්‍යාපෘතිය සඳහා විශාල මුදලක් වැය කර තිබුණද එම ව්‍යාපෘතිය අසාර්ථක වී ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය වුණා. මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ කෝප් කමිටුව රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා. රාජ්‍ය සේවය ඩිජිටල් කරණය කිරීමට අදාළව ශ්‍රීමා සහිත ශ්‍රී ලංකා තොරතුරු සහ sannivedana තාක්ෂණ නියෝජිත ආයතනය ඉටු කර ඇති කාර්යභාරය පිළිබඳ මේක දැන් failure of projects තමයි තියෙන්නේ ඔක්කොම e-governance failure, e-pension project failure, e-local government failure, e-samruddhi failure. total project එකේ මේක බිලියන ගානක loss එකක් මේක ඇතුලේ තියෙනවා. 15000 million ගිහින් තියෙනවා 2016. ඒක අර බැලුන් Google බැලුන් ව්‍යාපාරේ. ඒකට වියදම කොච්චරද? Google loan project එකට සභාපතිතුමනි මිලියන 1.8 මේ ව්‍යාපෘතියේ සභාපතිතුමනි NPD approval එකකට ගිහිල්ලා නැහැ. අපි මේක බලනකොට තිබ්බ තොරතුරු අනුව මේක පරීක්ෂණයක් හැටියට කරනවා කියලා තමයි ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ. ඒතකොට මේකට අවශ්‍ය සංඛ්‍යාත ලබා දෙන්නට බෑ කියලා. මොකද ඉල්ලලා තියෙන සංඛ්‍යාත මේවට අදාළ සංඛ්‍යාත නෙවෙයි කියලා TRC එකෙන් දැනුම් දීලා තියෙනවා ITU එකට කතා කරලා. ඊට පස්සේ පරීක්ෂණය එතනින් නවත්තලා තියෙනවා. ඉතින් ප්‍රොජෙක්ට් එකත් එතනින් නැවතුනහම වෙන මුදලක් වැය වෙලා නැද්ද? equipment clear කරගන්න මුදලක් වැය කරලා තියෙනවා 18 ලක්ෂ 50 ඊගාවට ඊට පස්සේ 64 ලක්ෂ 27941ක් තව ඊදම් වෙලා තියෙනවනේ. ඒ මුදල ඇත්තටම වැය කරලා තියෙන්නේ Wi-Fi launch එකට. හැබැයි අපි මේ ෆිගර් එක අරන් තියෙන්නේ ඔයාලගේම accounts වලින් පැහැදිලිව තියෙනවා මේක Google loan
ව්‍යාපෘතියට අදාළ වියදමක් කියලා. එක්කෝ ඕගොල්ලෝ මේ දෙන උත්තරේ වැරදි. එහෙම නැත්නම් මේ ඕගොල්ලන්ගේ accounts වැරදි. මගේ ළඟ තියෙනවා TUD කියලා අස්සම් කරලා තියෙනවා. වෙන කවුරුත් ප්‍රපයා කරපු අය කවුරුත් අස්සම් කරලා නැහැ වවුචරේ. යට බාරගත්ත කියලා අසනක් ගහලා තියෙනවා. මේවා හිස් මේවා පුරවලත් නැහැ කීයද කියන එකත් ගත්ත කෙනාගේ. හැබැයි ඔය කියන මුදල සම්බන්ධව අපි විමසලා තියෙනවා මුදලක් විදිහට. ඒක ගැන කිසිම සඳහන් කරන්න එකක් නැතුව තමයි මේ උත්තරේ ඉවලා තියෙන්නේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයෙන් පහකර වෙනත් ජනාධිපතිවරයෙකු බිහිකිරීමට අවශ්‍ය වූ කණ්ඩායමක් සහ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය අතර කිසියම් සම්බන්ධයක් පවතින්නේ දැයි තමන්ට සැකයක් ඇති බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඔහු කියා සිටියේ මේ පිළිබඳ ගැඹුරින් විමර්ශනයක් සිදු කළ යුතු බවයි. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසමට ඊයේ කැඳවා තිබුණා. කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසුවේ ඔබ අමාත්‍ය ධුරයක් දැරූ යහපාලන ආණ්ඩුව ජාතික ආරක්ෂාවට දුන්නේ කොයි වගේ තැනක්ද යන්නයි. ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාවක් දෙන්න ඕන කියන තැන ජනාධිපතිවරයා ප්‍රමුඛ අපේ පාර්ශවයේ හිටියා. නමුත් ආණ්ඩුවේ අනිත් පාර්ශව නිසා අභ්‍යන්තර ගැටුම් ඇති වුණා. ඒ ඔස්සේ ජාතික ආරක්ෂාව යම් තරමකට දුර්වල වීමක් සිදු වුණා. යයි රාජ්‍ය අමාත්‍යවරයා පිළිතුරු දුන්නා. පාස්කු ප්‍රහාරයේ පිටුපස විදේශ බලවේග සිටින්නේ යයි ඔබ කළ ප්‍රකාශය තහවුරු කිරීමට කරුණු තිබේදයි එහිදී කොමිසම රාජ්‍ය අමාත්‍යවරයාගෙන් විමසුවා. සහරන් කියන්නේ බෙදුම්වාදියෙක් නෙවෙයි. ලෝකේ කිසිම ත්‍රස්තවාදී කණ්ඩායමක නායකයෙක් මරාගෙන මැරෙන්නේ නැහැ. මම කියන්නේ සහරන්ව මෙහෙයවපු බලවේගයක් ඉන්නවා. ඊළඟ කාරණය හිටිය හැටියේ කොහෙන්ද මේ නාමල් කුමාර කෙනෙක් මතුවුනේ කියන එක. ඔහු කියනවා ඒ වෙද්දි හිටපු ජනාධිපතිවයි ඉදිරියේදී එයි කියලා ඒ වෙද්දි හිතාගෙන හිටපු අපේක්ෂකයවයි ඝාතන කුමන්ත්‍රණයක් ගැන. ඒ තුලත් රටේ අවිනිශ්චිත තත්වයක් ඇති වෙනවා. සහරන් සම්බන්ධයෙන් සිදු වෙමින් තිබූ විමර්ශනවලට බාධා එල්ල වෙනවා. එතකොට කවුද ඔය කියන නාමල් කුමාර පිටුපස හිටියේ? අන්න ඒවයි අපි සොයන්න ඕනේ. යයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඔය කාලෙ වෙද්දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මද්ද්‍රව්‍ය මර්ධනයට විශාල වැඩපිළිවෙලක් ගෙන යමින් විශාල කීර්තියක් අත්කරගෙන හිටියා. නමුත් මේ ප්‍රහාරය නිසා ඔහුට නැවත ජනාධිපතිවරණයකට තරග කරන්න බැරි තත්ත්වයක් උදා වෙලා ගෙදර යන්න වෙනවා. කාටද උවමනා වුණේ මෛත්‍රීපාල සිරිසේනව ඉවත් කරලා එතනට වෙන කෙනෙක් ගේන්න. ඒකයි මේ ප්‍රහාරයට ඇති සම්බන්ධය හොයන්න ඕනේ. අපේ බුද්ධ්‍යංශවත් දන්නේ නැති ප්‍රහාරයක් ගැන විදේශ බුද්ධ්‍යංශ කොහොමද කිව්වේ හෙට මෙහෙම ප්‍රහාරයක් වෙනවා මේ ස්ථානවලට ගහනවා කියලා. ඒ කියන්නේ අපේ රට තුල අපිත් දන්නේ නැතුවම විදේශ බුද්ධ්‍යංශ ක්‍රියාත්මක වෙලා තියෙනවා. පස්සේ අපි දන්නේ ඒකත් ඉන්දියාවෙන් කියලා. 2015 වෙන් පස්සේ මේ රටේ ආණ්ඩු මාරු කළේ ජනාධිපතිවරු වෙනස් කළේ විදේශ බලවේග. මේ දැන් ඉන්න ජනාධිපතිවරයා වුණත් විදේශ බලවේගකින් මාරු කරන්න පුළුවන්. ස්වාමීනි මෙන්න මේ කියපු දේවල් ගැන සොයන්න. කාදිනල් තුමන් විමර්ශන හරියට වෙන්නේ නැහැ කියන්නේ මේ නිසා වෙන්නේ නැති. මම කියන්නේ සහරන් කියන්නේ මේ ප්‍රහාරයේ වින්දිතෙක්. කවුරුන් හෝ ඔහුව පාවිච්චි කළා. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, පූජිත්, හේමසිරි ඔය ඔක්කොගේම අතින් අත්තරදීම් වෙන්න පුළුවන්. හැබැයි ඔය ඔක්කොම මේ ප්‍රහාරයේ වින්දිතව පමණයි. මෙතන ඊට වඩා මෙහෙයවපු කෙනෙක් ඉන්නවා. ඒ ගැන සොයන්න. යයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සාක්ෂි දෙමින් පැවසුවා. ඒ පාස්කු ප්‍රහාරයට කොමිසම පත් කරේ ඔබතුමාගේ පක්ෂයේ සභාපතිතුමා. එතකොට දැන් එතුමා පත් කරලා වැඩි බරක් එතුමාට පැටවෙන්න යන බව පේනෙන්න තිබ්බා. මේකේ හැම කෙනෙක්ම වින්දිතෙක් කියලා තියෙන්නේ. අපිට මටරන් අවශ්‍යලා තියෙන්නේ කවුද මේකේ ඇත්තටම පහර දුන්නේ කියලා බලන්න. මේවා දැකපුවම අනිත් ඇත්තටම බෝම්බ ගහපු මිනිස්සු ටික hina වෙනවා ඇති. මම කල්පනා කරන්නේ පුරවැසියෙක් විදියට කවුද ඇත්තටම මේ බෝම්බ ගැහුවේ? දැන් තවත් පුවත් කිහිපයක්. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මාතෘභූමියේ සෙත් පතා දින 21ක් පුරා අඛණ්ඩව කොළඹ නිදහස් චතුරාස්‍ර පරිශ්‍රයේ පැවති සෙත් පිරිත් සජ්ජායනය අද අලුයම අවසන් කෙරුණා. පිරිත් සජ්ජායනය අවසන් කිරීමෙන් අනතුරුව අද උදෑසන මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිනාවක්ද පැවති අතර ආශිර්වාද ගන්නු ලද පිරිත් පැන් සහ පිරිත් නූල් ආරක්ෂක අංශ විසින් දෙවැනි පුරා බෙදා හැරීමේ කටයුතු ආරම්භ කළා. අදට දී ඇති ශ්‍රී ලංකා නාවික හමුදා 70 වන සංවත්සරයේ නිමිත්තෙන් නාවික හමුදාවට අයත් නෞකා දින 5ක් පුරා ගාලු මෝදර පිටියේ ගැඹුරු මුහුදේ ජනතා ප්‍රදර්ශනයට නැංගුරම්ලා තිබෙනවා. COVID-19 තත්ත්වයේ හමුවේ සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව ජනතාවට ගාලු මෝදරට පැමිණීමට අවස්ථාවක් හිමි නොවන අතර මාධ්‍ය හරහා පමණක් එය නැරඹීමට අවස්ථාව උදා වෙනවා. ගෑස් සිලින්ඩර් ප්‍රවාහනය කළ ලොරියතයක් ඒ පසුරුවේ අනුරාධපුර ත්‍රිකුණාමලය මාර්ගය අසල පිහිටි මහකනදරාව වැවට පෙරළී තිබූ අයුරුවීමේ කුරුණෑගල බඩල්ගම ගම්මානයේ වී කපඩා කර තිබූ නිවසකට වනාලියෙකු විසින් පැති 8කින් පහර දී එම නිවසේ තිබූ වී ආහාරයට ගෙන තිබුණා. එම අවස්ථාවේ නිවසියන් නිවසේ සිට නැහැ. ඉතුරු වෙලා තියෙන්නේ টয়ලට් එක විතරයි. තියෙන්නේ පැදුරක් විතරයි. පැදුර දාන බුදියන්ට වෙන්නේ එළියේ. එහෙම වුණොත් අතරට ඇවිල්ලා අලියා පාගලා යනවා.
LPL අලුත් මුතරතුර අපිට කියන්නේ මදුක චන්ද්‍රසිරි මදුක. ඔදෙලේපා. ලංකා ප්‍රමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර පැවති තරගය කඩලු 6කින් ජය ගැනීමට කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අද සමත් වුණා. Lanka Premier League 2020. Candy Tuskers up against the Jaffna Stallions. තරගයේ කාසියේ වාසිය දිනු ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ සිළු දෙනා දැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 150. එහිදී ෂොයිබ් මලික් ලකුණු 59ක් රැස් කළා. නුවන් ප්‍රදීප් ලකුණු 36ට කඩලු 3ක් දවාගත් අතර දකුණු අප්‍රිකාවේ සුපිරි වේගපන්දු යන ක්‍රීඩක ඩේල් ස්ටේන් කඩලු 2ක් දවා ගත්තා. ලකුණු 151ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කැන්ඩි ටස්කර්ස් පිළ පන්දුවාර 19යි එක් පන්දුවකදී කඩලු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. කැන්ඩි පිළ වෙනුවෙන් නායක කුසල් ජනිත් ලකුණු 42ක් රැස් කළා. අසේල ගුණරත්න නොදැවි රැස් කළ ලකුණු සංඛ්‍යාව 52ක්. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.